නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. දුක්ඛ මේ වාහින කෝචි දුක්ඛිතෝ කාරකෝ වත්ති කිරියාව විජ්ජති. අත්ති නිබ්බුති නිබ්බුතෝ පුමා මග්ගමති ගමකන්න විජ්ජති. සද්ධාවත කෙනෙකුනේ පුන් පොයේ දවසේ වෛතුසි සමාදන් වෙන්න ආපු එක ගැන මම බොහොම සන්තෝෂමත් භාවයට පත් වෙනවා වගේම සාගතයෙන් පිළිගන්නවා. ඉතින් මේ ගිවිල යන ජීවිතයේ අපිට අද වෙනකොට තියෙන අත්දැකීම් එක්ක ජීවිතේ හැම පැත්තකම හැම කාරණයකම අපිට ඕන නම් ඒ කාරණේ දුකක් බවට පත් කරගන්න පුළුවන්. අපිට ඕන නම් ඒ කාරණේ දුකකට පමුණුවා ගන්නේ නැතුව තියාගන්න පුළුවන්කමක් තිබිලා තියෙනවා කියන අදහසට මම හිතන්නේ දැන් අපි කිට්ටුනවා. අපි අත්දැකීම් ඉන්නවා. ඕනෑම දෙයක දුකක් පවතින හෝ ඒ කාරණේ දුකකට අරගෙන යන්න පුළුවන් වෙන විදිහේ සීමාවක් තියෙනවා. වගේම දුකට යන්නේ නැති තරමේ සීමාවකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන උත්තමයා අද වගේ දවසකදී අවබෝධ කරගන්න ඇත්තේ ඔන්න ඔය කියන චතුරාර්ය සත්‍යය. මේ ලෝක දුකක් තියෙනවා. ඒ වුණාට ඒ දුකේ හටගන්න වගේ මේ දුකේ සීමාවක් තියෙනවා. ඒ දුකට යන්නේ නැති වෙන ප්‍රතිජී සීමාවක් තියෙනවා. ඒ සීමාව තුල තියෙන ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියලා ආර්ය ශ්‍රාංග මාර්ගය අවබෝධ කරනවා. එතකොට අපිට අපේ ජීවිතයේ අද වෙනකොට හම්බ වෙලා තියෙන අත්දැකීමත් එක්ක ආපස්සට හැරිලා බලනකොට අපිට සිතුවිල්ලක් ඉතුරු කරලා තියෙනවා නම්, කල්පනාවක් ඉතුරු කරලා තියෙනවා නම්, දුකක්, සංතාපයක්, ශෝකයක්, තැවුලක් කියන ඕනම දෙයක් ඒ හැම එකක්ම ඇත්තටම අපි බැලුවොත් එහෙම පැත්තකින් තියලා ඒක දිහා බැලුවොත් එහෙම මේ හැම එකක්ම දුකක් වෙලා තියෙන්නේ මම ඒක දුකක් නෙවෙයි කියලා හිතාපු නිසා. කවදාවත් මේ දේ දුකක් වෙන්නේ නැහැ කියන අදහස තිබිච්ච හින්දා. ඒක ටිකක් තරම් අමාරුයි මේ කතාව. නමුත් මේ ලෝකේ අපිට මේ තියෙන අත්දැකීම් එක්ක ජීවත් වෙලා ඉඳි ලබපු අත්දැකීම් එක්ක අපසට හැරිලා බලනකොට දුක් නොවිච්ච කාරණාවක් තියෙනවා. අපිට දුකක් ගෙනල්ලා දුන්නේ නැති කාරණාවක් තියෙනවා. ඒ ටික ගැන අපසට හැරිලා මතක් කරලා බැලුවොත් ඒ ටික පැත්තකින් තියලා ඒවා අපි සැපක් ඇති වෙයි හෝ දුකක් ඇති වෙයි කියලා කියන ඒ මට්ටමින් අරගෙන නැහැ. ඒකින්ද ඒවා සැපක් වුණත් කාරීත් නැහැ, දුකක් වුණත් කාරීත් නැහැ. සැපක් වුණත් එකයි, දුකක් වුණත් එකයි, දෙකම එකයි. ගානක් නැහැ. ලැබිච්ච දේකුත් නැහැ, ලැබෙන්න දේකුත් නැහැ. නමුත් සමස්තයක් හැටියට ගත්තාම ඔය කියන සැපක් වුණත් එකයි, දුකක් වුණත් එකයි කියන ඒ ගොඩත් ඕනම දෙයක් හින්දා දුකක් වෙනවා කියන ගොඩක් කියන මේ ගොඩවල් දෙක අරගෙන බැලුවොත් එහෙම වාත් දන්නවා වඩාත් වැඩියෙන් තියෙන්නේ මොන කොටද කියලා. වඩාත් වැඩියෙන් තියෙන්නේ ඇත්තටම අපි දුක හදාගත්ත අපිට දුක ඇති වෙච්ච කොට. එතකොට දැන් අපි එනවා එක්තරා විදිහේ අවබෝධයකට මේ කියන දුක එහෙමනම් ඇවිල්ලා තියෙන්නේ මම මේක දුකක් වේවා කියලා බලාපොරොත්තු නොවිච්ච හින්දා. අර මූලික කාරණාවේදී අර අනික් කොටසේදී අපි බලාපොරොත්තු වෙලා නැහැ මොනම විදිහකටවත් මේකෙන් දුකක් වේදෝ නැත වේදෝ කියලා එහෙම දෙකම නැහැ. ඔහේ වෙයි කියලා ඒක කරලා තියෙනවා. ඕකට අපේ නායක හාමුදුරුවෝ කියන වචනේ තමයි නිස්සරණාධ්‍යාසය. 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 එහෙම. ඒ කියන්නේ අතහැරීමේ චේතනාව.
මේ ජීවිතයේදී වෙනතන අපි අතහැරීමේ චේතනාවෙන් යම් කිසි දෙයක් කරලා තියෙනවද? ඒ දේ තුලින් සැපක් ලැබේවා හෝ දුකක් ලැබේවා, ඒ දෙකම අපි අතහරිනවා. මොකද වැඩි පටන් ගන්න තියෙන්නේ අතහැරීමේ චේතනාවෙන් හින්දා. ඒක අපිට එච්චර ලොකු අල්ලා ගැනීමක් වෙන්නේ නැහැ. මගේ කියලා දෙයක් වෙන්නේ නැහැ. නමුත් අතහැරීමේ චේතනාවක් රහිතව යම් කිසි දෙයක් ආරම්භ කරනවා නම්, යම් කිසි දෙයක් පටන් ගන්නවා නම්, මේ ජීවිතයේ 99.99කුත් කරලා තියෙන ඒ වගේ දේවල්මයි ඒ ටික ඔක්කොම ටික අල්ලා ගැනීමක්මයි වෙන්නේ. ඒ දේ තුලින් සැපක් ලැබුණා හෝ දුකක් ලැබුණා හෝ කියන මේ දෙකම වැටෙන්නේ අල්ලා ගන්නටම. සැපක් ලැබුණා සැපත් අල්ලා ගන්නවා අපි, දුකක් ලැබුණා නම් දුකත් අල්ලා ගන්නවා. මේකයි ලෝකයා තුල තියෙන සාමාන්‍ය දෘෂ්ටි කෝණ දෙක. බුදුරජාණන් වහන්සේ කියන උත්තමයා වෙසගේ අද වගේ දවසකදී පාන්දර දෙන්නකිට උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඉවරයි. මේට අවුරුදු 2600 ගානකට කලින් අවබෝධ කරපු සත්‍ය තුල තිබේ ඔන්න ඔය නිස්සරණාදී ආශය කියන එක පවත්වන වෙලාව ජීවිතේ හදාරන එකයි නිවැරදි කියන එක තේරුම් ගන්න. අතහැරීමේ චේතනාවෙන් මේ ලෝකෙ තුල ජීවත් වෙන්න පුළුවන් කියන විත්‍යයි උන්වහන්සේ ඉගෙන ගත්තේ. උන්වහන්සේ තේරුම් ගත්තේ. අතහරින්න බැරි තැනට අපි වරගෙන යන්නේ තණ්හාව කියන එක උන්වහන්සේ තේරුම් ගත්තේ. එතකොට අපිට හම්බ වෙනවා දැන් මහ ලොකු පටලවිල්ලක් මේකේ අස්සෙත් තියෙනවා. මේක මේ කියන තේරවිල්ල කොහොමද විසඳන්නේ කියලා. අනේකටයි බුදුහාමුදුරුවෝ අපිට උත්තරේ හැටියට දෙන්නේ සතිපට්ඨාන. සිහිය පිහිටවීම. සිහිය පිහිටවීම කියන දේ තුල අපි දැන් මෛත්‍රී භාවනාවකට හෝ අසුභ සතියකට හෝ අසුභ භාවනාවකට හෝ අසුභ මෙනෙහි කිරීමකට හෝ වගේ දෙයකට වඩා සතිපට්ඨානය කියන එක තුල තියෙන වෙනසක් තියෙනවා. ඒක තමයි මෛත්‍රී භාවනාවක් තුළින් අපි කරන යම් කිසි ප්‍රාර්ථනාවක් දෙනවා තාත බලාපොරොත්තුවක් තියෙනවා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා. මා මෙන්ම මාවත් හිතට තියලා මං වගේම අපේ ගෙදර හැමෝමත්. සමහරක් වෙලාවට අල්ලපු ගෙදර එක්කෙනා අපිට අකමැති කෙනෙක් නම් ඇත්තටම හිත ඇතුළෙම කිව්වේ නැති වුණාට හිත ඇතුළෙම යම් කිසි කොටසක ඉඩක් ඇහිරෙන්න පුළුවන්. නේ ඒ කෙනාට එච්චර ඕනේ නෑ වගේ ස්වභාවයක් කෙනෙක්. සමහරවිට තියෙන්න පුළුවන් මේවා. මට මතකයි අපේ ඒක ලොකු හඳුරු කෙනෙක් බණක් කියනකොට කියනවා උන්වහන්සේගේ අම්මා කියනවා කොහොමද සිල් සමාදන් කියලා හවට පස්සේ ඔව් මම සිල් සමාදන් වුණායි කියලා. භාවනා කළාද කියලා හොසේ ඔව් මම භාවනා කරයි කියලා. මොකද්ද කරු භාවනා? මෛත්‍රිය වැඩුවයි. හොඳයි. කොහොමද මෛත්‍රිය වැඩුවේ? මම නිදුක් වෙමා, නිරෝගී වෙමා, සුවපත් වෙමා. අල්ලපු ගෙදර හැදිරි හැර අනිත් සියලු සත්ත්වයෝ නිදුක් වේවා, නිරෝගී වෙත්වා, සුවපත් වෙලා හිතේ කිව්වා. එතකොට මේ තීරු උදාහරණයක්. ඉතින් මෛත්‍රිය තුල කොහොම නමුත් අපි එක්තරා විදිහක ප්‍රාර්ථනාවක් හදා ගන්නවා බලාපොරොත්තුක වේලයක්. මේ කාලේ මතකයි කියන්නේ දැක්කත් එක ඔය එක මැසේජ් එනවා රටට සිතක් ලැබේවා කියලා මෛත්‍රිය වඩන්න. හිත එක මෛත්‍රී සාගත වේවා, කරදර දුරු වේවා, හොරා කාම මුදල් ලැබේවා. එහෙමත් තියෙනවා. ඒවත් කියනවා. ඔව් ලැබේවා. එහෙම කියලා මෛත්‍රිය වඩන්නේ කියලා. ඕක දිහා තාත්තේ මම පැත්තක ඉඳලා බලන් ඉන්නකොට මම දැක්කේ මේ නැති දෙයක් ප්‍රාර්ථනා කරන බලාපොරොත්තුවක් තමයි මේ ඔළුවේ උබන්නේ යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බලාපොරොත්තුව කියලා කියන්නේ අපිට දුකක් ගෙනල්ලා දෙන්න දෙයක් කියලා. දැන් එතකොට මෛත්‍රී භාවනාවක් හැටියට අපි කරන මේ බලාපොරොත්තුව තුළ කවදා හරි සපක් හම්බෙයිද එතකොට? කවදාකවත් හම්බෙන්නේ. අපිට දුකක්මයි හම්බෙන්නේ. සතිපට්ඨානයේ ඔය කියන භාවනාවල් වලයි තියෙන වෙනස මේකයි. ඒ කියන හැම භාවනාවක්ම අතහැරීමේ චේතනාවකින් නෙවෙයි පටන් ගන්න. ඒ හැම එකක්ම පටන් ගන්නෙම අල්ලාගැනීමේ චේතනාව. වැරදි කියලා කියනවා නෙවෙයි මම වරදවා තේරුම් ගන්න එපා. වැරදි නෙවෙයි මේ. නමුත් ඒ තුලින් උනත් මමත්වයේ නිර්වශේෂව තේම මමත්වයේ අතුරු සිදුරු නැතුව ඉතුරුවක්ම නැතුව අයින් කෙරෙන්නේ නැහැ.
ඒ කියන විදිහට හිතුවොත්. නමුත් බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය ගැන හිතන්න කියන විදිහ වෙනයි. උන්වහන්සේ කියන්නේ මෛත්‍රිය උතුරු දිශාවට පතුරවලා ඉන්න, දකුණු දිශාවට පතුරවලා ඉන්න, වමට උඩහට යටට එහෙම කියලා. අපි කරන්නේ වෙන එකක් නේ. අපි කරන එක තුල පොඩි වෙනසකුත් තියෙනවා. ඒ සංස්කෘතියෙන් හැදිච්ච එක. සතිපට්ඨානය උගන්වන්නේ ආස්වාසයේ දැක්කද, සද්දයක් ඇහුණද, පතහැරීමේ චේතනාවෙන් ඒක දිහා අහගෙන ඉන්න. මම එකල්දල කියන එක තමයි ඒකට එන්න දෙන්න, ඒකේ ඉන්න දෙන්න, ඒකට යන්න දෙන්න. ඒක අල්ලගන්න යන්න ඕනේ නෑ. ඇඟේ වේදනාවක් තියෙනවා නම් ඒකට එන්න දෙන්න, ඉන්නවා නම් ඉන්න දෙන්න, යනවා යන්න දෙන්න. එක්කන් එන්න එපා, ආවට පස්සේ වල්ලා බදා ගන්නත් එපා, යන්න හදනකොට යන්න එපා කියන්නත් එපා. ඔයයන්ට මතක ඇති මම ඔය ටික කිව්වා මේ. එතකොට මේ කියන සතිපට්ඨානය තුල අපි ඉගෙන ගන්නේ අපි නායකහඳුරු කියවපර වචනේ තමයි නිස්සරණාභ්‍යාසය. අතහැරීමේ කියනවා. එතකොට පිළිතුරේ මේ ජීවිතයේදී අපි ඇහැ ඔස්සේ, කන ඔස්සේ, නාසය ඔස්සේ, දිව ඔස්සේ, ශරීරය ඔස්සේ, සාහිත ඔස්සේ එන අපේ අරමුණු වලට අතහැරීමේ සංඥාව ඔබවන වෙලාවයි ඒ අතහැරීමේ සංඥාව කියලා දෙන වෙලාවටයි කියන්නේ සතිපට්ඨානය වඩනවා කියලා. සිහිය පුරුදු කරනවා කියලා. හැබැයි සාමාන්‍ය ජීවිතය තුළ අපි ඉන්න අනිත් හැම වෙලාවකම කරන්නේ ඔය කියන ඉන්ද්‍රියන් වලට අල්ලා ගැනීමේ සංඥාව ඔබන එක තමයි. ඕක මගේ, ඕක මට ඕන විදිහට තියෙන්න ඕන, මේක මේ විදිහට කරන්න ඕන. අර කරහිම කරන්න එපා. ආයෙකට මම කැමතියි තමයි. ඕකට නම් මම කැමති නෑ. මේ හැම එකෙම ඉන්නේ මගේ ඌමනාව සිද්ධ කරගන්න ඒ අභිප්‍රායම තමයි යන්නේ. අතහැරීමේ චේතනාවක් නේද? ඉතින් එහෙම දෙයක් සිද්ධ වෙන මේ ලෝකයෙන් එහෙම අපි වැඩ කටයුතු කරාම අවසානයේදී දුකක් වුණු වෙනවා කියන එක අහන්න දෙන්නේ. ඒක අවසාන ප්‍රතිඵලයේ ඒක ස්වභාව ධර්ම. හැබැයි මේ සතිපට්ඨානයේ වඩන කෙනෙක් සාමාන්‍ය ලෝකේ වැඩ කටයුතු කරනවා. එහෙම නැතුව නිකන් අභ්‍යවකාශයකින් ඉන්න බෑ නේද? එයාත් වැඩ කටයුතු කරනවා, එයා දියුණු වෙනවා අපිට. හැබැයි ඒ වුණාට මෙයා ඒ දියුණු වෙන දෙයට හෝ කරන වැඩ කටයුත්තට හෝ අර උනාවට වඩා අල්ල ගන්නවා කියන එක කරගන්න යන්නේ. අරුම් කරනවා. එහෙම. මම ඒකයි අර මුලින්ම කිව්වේ. අපි කරන කටයුතු වල අපි අතීතයේ දිහා බලනකොට තිබිලා තියෙනවා ඒක දුකක් ඇති කරගන්නේ නැති ප්‍රමාණයට බලාපොරොත්තු තියාගන්න ඕන, අවශ්‍යතාවය තියාගන්න ඕන, අපේ ඌමනාව කැපවීම තියාගන්න ඕන ප්‍රමාණයකුත් තිබිලා තියෙනවා. නමුත් ඒ සීමාව පැන්න ගමන්ම, ඒ සීමාවෙන් ඔබට ගිය ගමන්ම අපි සම්පූර්ණ දුකට වැටලා තියෙනවා. ඔන්න ওই සීමාව අඳුනා ගන්න එකයි භාවනාවෙන් අපි කරන්නේ. එතකොට මේ කියන සතිපට්ඨානයේ වඩාපු හාදයා, වඩාපු භාවනා යෝගාවචරයට ඔය කියන යථාර්ථය නැත්නම් ඔය කියන සීමාව තේරෙන්න පේන්න ගන්නවා වෙන කෙනෙක්ගේ බණ හින්දා නෙවෙයි, තමන්ගේ අත්දැකීමෙන්. වෙන කෙනෙක්ගේ දේශනාවක් හින්දා නම් කරන්නේ ඇත්තටම එයා ස්වාධීන කෙනෙක් නෙවෙයි. ස්වාධීන නෑ එයා. එයා පරාදීන. එයා ඇත්තටම බුදුහාමුදුරුවෝ කියපින්ද මම මේ කරනවා කියලා කියන්න පුළුවන්. ඒ වුණාට එයා බුද්ධ ශ්‍රාවකෙක් නෙවෙයි. ඇත්තටම කියන්න ඕනේ. ශ්‍රද්ධාව තියෙනවා තමයි, විශ්වාසය තියෙනවා තමයි, බුදුහාමුදුරුවෝ කියලා තින්න මේ කරනවා කියන එක හරි. ඒක තමයි මේ ගමනේ ආරම්භය. නමුත් අවසානයේටත් යන්නේ ඔය අදහසම නෙවෙයි. එයා තීරුම් ගන්න පටන් ගන්න ඕන මගේ වචනය තුල මම කතා බහ කර ඉන්නකොට මේ තරමේ මේ වගේ අවස්ථාවකදී මෙන්න මේ මට්ටමින් එහාට මගේ වචනය කියොත් එහෙම අයික වෙන්නේ. ඒක බුදුහාමුදුරුවෝ කිව්වත් එකයි මට නැතත් එකයි මම පිළිගන්නවා මේක හරි හෝ වැරදි කියන එක. මම මේක අවබෝධ කරලා තියෙනවා. තමන් ඒක තේරුම් ගන්න ගන්නවා. එතකොට අපිම හඳුනා ගන්නවා අපේ ජීවිතය තුළ සිතකය වචනය කියන තුන්දර හෝ අසකරණාසය දිවකය මනස හෝ මේ කියන කාරණාවන් වලින් අපි අපේ ජීවිතේ ආරක්ෂා කර ගන්න ඕන නැත්නම් ක්‍රියාත්මක කරන්න ඕන ප්‍රමාණය කොච්චරක්ද, ඉන් එහාට යන ප්‍රමාණය කොච්චරක්ද කියලා. ඒ ටික හඳුනා ගන්න එකයි සතිපට්ඨානය පුරුදු දෙයින් කරන්නේ. භවනායෙන් අපි කරන්නේ. සද්දයක් අහගෙන ඉන්නවා. සද්දය අහගෙන ඉන්නකොට අපිට මේ සද්දය භාවනා අරමුණ අයින් කරලා යන තාක් අහගෙන ඉන්න තැනට යන්නත් පුළුවන් වුණා. හුදෙක් සිහියක් ඇති කරගන්න මට්ටමට විතරක් එන ගන්නට සද්දය අහගෙන ඉන්නත් පුළුවන්.
ආශ්වාසය කියන එක දිහා අපිට ඇත්තටම හිත තැම්පත් වෙන විදිහට ශරීරයේ මෘදු සැහැල්ලු වෙන විදිහට බලන්නත් පුළුවන්. මේක තියෙනවද නැද්ද කියලා හොයහා ගිහිල්ලා මුළු ශරීරයම හිර කරගන්න හිතලා ඒ තරමට අර අමාරුවෙන් බලන්න අමාරුවෙන් හිතන්න නැත්තම් කරදර වෙන විදිහට දකින්න ඒ විදිහට හිත නමා ගන්නත් පුළුවන්. සක්මන් කරන එකත් ඒ වගේම. අඩිය තියෙන එක හුදෙක් අඩිය තියෙනවා බලන්නත් පුළුවන්. එහෙම නැතිනම් අඩිය තියෙනවද නැද්ද කියලා දැනගන්න මේක හොඳට තේරුම් ගන්න ඕනේ කියලා මේක අමාරුවෙන් කරන මහා ලොකු වෙහෙසක් දරන විදිහට කරන්නත් පුළුවන්. එතකොට අපි අපේ අත්දැකීම් වලින්ම භාවනාව පුරුදු කිරීම තුළින් ඉගෙන ගන්නවා මේ දේවල් වල තියෙන ඕන මධ්‍යම ඌ ප්‍රතිපදාව මොකක්ද කියලා. යහපත් වූ නිවැරදි වූ ප්‍රතිපදාව මොකක්ද කියලා. අන්න ඒ ප්‍රතිපදාව තමයි මේ කියන ප්‍රතිපදාණයෙන් අපි ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේ අද වගේ දවසකදී අවබෝධ කරගන්නට ඇති ඕනෝක තමයි. මේ ලෝකේ දුකක් තියෙනවා කවුද? කොහෙද තියෙනවා? ඕනෑම දෙයක දුකක් තියෙනවා. ඒ දුක තියෙන්නේ ඒ දුක කියන මට්ටමට ඒ දේ රැගෙන ගියොත් තමයි. ඊට මෙහා අපිට ඒක නතර කරගන්න පුළුවන් කමක් හම්බ වුණොත් ඕනෑම දෙයක් දුක හදලා දෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට වතුර බොන එක හොඳයි කියලා දොස්තර මහතුරු කියනවා. ඕනාට වතුර බිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? ඒකත් ඔයත් දන්නවා. ප්‍රශ්නයක් තියෙනවා. අපේ ඇඟට සීනි තියෙන්න ඕනේ කියලා දොස්තර මහතුරුම කියනවා. ඕනාට වඩා සීනි කෑවොත් එහෙනම් මොකද වෙන්නේ? ඒක ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ වගේම දෙයක් මේක. අපේ ජීවිතය තුළ අපි කරන කියන ඕනෑම දේවල් වලට නිවැරදි වූ සීමාව ඉගෙන ගන්න එකයි ඒ දේ පුරුදු කරන එකයි භාවනාවෙන් කරන්නේ. ඉතින් අන්න ඒ කියන කාරණාව සිදු කරන්නට ඒ කියන කාරණාව සිදු කරන හැටි ඉගෙන ගන්නට තමයි අපි ශ්‍රී සමාදන් වෙන්නේ. ඉතින් අද දවසේ ඔයයන්ට මම ආරාධනා කරනවා ඔය කියන ප්‍රමාණය ඔය කියන අපි කියමුකෝ මේක මට්ටමක් කියලා මට්ටමක් වුණාට ඒක එක වෙලාවල් වලදී එක විදිහට වෙනස් වෙනවා. ඒ කියන ස්වභාවයන් ටික තේරුම් ගන්න හඳුනා ගන්න අද දවස් භාවිතා කරන්න ඕනේ. ඒත් මේ වෙලාව භාවිතා කරලා පුරුදු කරන්න බලන්න ඕනේ. ශරීරය අපි හිතමුකෝ තැම්පත් වේගන යනවා නම් ඒ තැම්පත් භාවය කියන එක හඳුනාගෙන අපිට ඉන්න පුළුවන් සතිමත් වෙන මට්ටමකට. ඕනාවට වඩා ඒ තැම්පත් භාවයට අපි නැමෙන්ටුනොත් එහෙම නින්දට යන්න පුළුවන්. අපිට නොදැනීම. මේක ඒ තරමටම සරලයි. උදාහරණයක් විදිහට හොඳ කෑම එකක් තියෙනවා. ඒක කන්න පුළුවන් රහ දැනගන්න ප්‍රමාණයට පේතකම් වැඩි වෙලා වැඩිපුර කෑවොත් එහෙම ස්මෘතාව දානවා. ඊළඟට අමාරු වැඩි වෙනවා. නමුත් මේ කියන කෑම එකම දුකක් නැතිව භාවිතා කරන්න පුළුවන් එක්තරා මට්ටමක් තිබුණා. දැන් සීමාවක් තිබුණා. අන්න ඒකයි ධර්මයෙන් අපිට කියලා දෙන්නේ. ඒ දේ පුරුදු කරන්ට ඒ දේ ඉගෙන ගන්න. ඉතින් ආන්නේ ඒ දේ පුරුදු කරගන්නට ඔයයන්ට අද දවසේ මේ ලැබිලා තියෙන මට පිටාවත් මේ ලැබිලා තියෙන පහසුකම් ටික මම ගොඩක් නැති වුණාට හේතු වාසනාව වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා.